Holy Mahadotin, hallelujah. अभी स्वामी नहा से गब मुखाते सनिसिनो अभी स्वामी नहा से गब मुखाते उन वहां से नमस्कार करो हालेलुया उन वहां से अपने इतनी तहस करने से नसीम निसा उन वहां से अपने इतनी तहस करने समाधान निसा मावकले से अपने प्रेम करमिन पियकले से अपने रक्षा करना पड़ेगा वहां से नमस्कार वेवा नमस्कार वेवा
ඔව් ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ අප සනසන්නා වූ අප ළඟම සිටින්නා වූ අප අත්නාරින මගේ දෙවියන් වහන්සේ බයි ස්වාමිනේ මරණේ පාතාලේ පරාජය කොට අප වෙනුවෙන්ම නැවත නැගිට්ටා වූ මගේ ජීවමාන ජේසුස් වහන්සේ බයි ස්වාමීන් වහන්සේ අපි යලි කිසිම දවසක ඈත් නොකරන්නා වූ අප අත්නාරින මගේ දෙවියන් වහන්සේට නමස්කාර වේවා අපේ හදවත් තුළ ලැබුම් ගත්තා මගේ ජීවමාන ස්වාමිනේට නමස්කාර වේවා මගේම දෙවියන් වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේ ජීවමාන මගේ රජුන් වහන්සේ ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේ ජීවමානයි අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි ඕ ස්වාමීන් වහන්සේ හලෙලූයා අපේ මව් කරුවාණන් වහන්සේ අප සමගයි අපේ දෙවියන් වහන්සේ මානුවෙල් අපේ දෙවියන් වහන්සේ අප සමගයි අපේ හදවත් තුළ ලැබුම් ගත්තා මගේ ජීවමාන ජේසුනේ මගේ රජුන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්වාමිනී ඔබයි අපේ දෙවියන් වහන්සේ අප සන්නසන අප සමග සිටින මගේ රජුන් වහන්සේ අපේ සියලු හිස්කම් දුරලන අපේ ජීවිත අලුත් කරන නැවුම් කරන අප ඔබ වහන්සේගේම ශුද්ධාත්මකින්ෙන් ස්වාමීන් වහන්සේ අවුලමින් අපව ස්වාමීන් වහන්සේ අපේ ආත්ම පුබුදු ආලන අප ඉදිරියටත් ඉහළටත් රැගෙන යන්නා වූ ශුද්ධාත්මන ඔබ වහන්සේගේ ආත්මයෙන්ම අප පූර්ණ කෙරේවා මේ නිරාහාර පූජාව කරන කොටගෙන ඔබ වහන්සේගේ ගින්නෙන් තව තවත් අපව අවුලන සේක්වා ඔබ වහන්සේගේ ශුද්ධාත්මන ඔබ වහන්සේ අප තව තවත් ස්වාමීන් වහන්සේ පූර්ණ කෙරේවා ආලේප කෙරේවා අභිෂේක කෙරේවා අපේ ජීවිත ස්වාමීන් වහන්සේ බලවත් කෙරේවා අපේ ජීවිත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කොට අභිෂේක කරාවා ජේසුස් වහන්සේගේ නාමයෙන් සමහිස කමක් හදී දුරලන් නමෝ සමිදී අවුලා බෙකින්නින් පුබුදා බයත්මින් ගෙන යන්න ආත්මිනී අවුලා බෙකින්නින් පුබුදා බයත්මින් ගෙන යන්න ආත්මිනී පුරවන් මාව ශුද්ධාත්මිනී පුරවන් මාව ශුද්ධාත්මිනී පුරවන් මාව ශුද්ධාත්මිනී පුරවන් ශුද්ධාත්මිනී දල්වන් මාව ශුද්ධාත්මිනී දල්වන් මාව ශුද්ධාත්මිනී දල්වන් මාව ශුද්ධාත්මිනී දල්වන් ශුද්ධාත්මිනී අදනගානමා සිතුම් සනසාබේ වදනින් ලංකාරාප වෙතට ඔසවා මගේ දෙවිය ගෙන යන්න ආත්මිනී ලංකාරාප වෙතට ඔසවා මගේ දෙවිය ගෙන යන්න ආත්මිනී පුරවන් ආත්මිනී දල්වන් ආත්මිනී ගෙන යන්න ආත්මිනී දල්වන් ශුද්ධාත්මන වහන්සේගේ මුළු ආත්මය අප කෙරෙහි වැగిරේවා
ඔබ වහන්සේගේ සුදු ගින්න අප තුළ විලේව ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ කොට අභිෂේක කොට ඔබ වහන්සේ අප ඉදිරියට ඉහළට රැගෙන යනසේක ඔබ වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කෙරේවා ඔබ වහන්සේගේ සුදු ආත්මය අපේ කෙනෙක් තුළ නිදහස් කෙරේවා ඔබ වහන්සේගේ සුදු ගින්න අප තුළ විලේවා ඔබ වහන්සේගේ සුදු ගින්න අප තුළ විලේවා ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ කොට අභිෂේක කොට ආලේප කොට ඔබ වහන්සේම අප රැගෙන යනසේක ශුද්ධාත්මය ඔබ වහන්සේගේම ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ වහන්සේ අප රැගෙන යනසේක්වා ඔව් ස්වාමීන් වහන්සේ සියල්ල කරුණ කොටගෙන ඔබ වහන්සේගේ සැලැස්ම කරන්න සියල්ල කරුණ කොටගෙන ඔබ වහන්සේගේ සැලැස්ම කරන පිණිස ඔබ වහන්සේම අප රැගෙන යනසේක්වා ස්වාමීන් සුදු ආත්මයේ ඔබ වහන්සේට මුළුමනින්ම බාර වෙනවා ඔබ වහන්සේගේ සැලැස්ම අපේ ජීවිත තුළ වේවා ඔබ වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුළ වේවා ඔබ වහන්සේම අප ආලේප කෙරේවා අභිෂේක කෙරේවා ඔබ වහන්සේම අප ඉදිරියට ඉහළටම රැගෙන යනසේක්වා මුළුමනින්ම ඔබ වහන්සේට බාරයි සියල්ලෙන් ඔබ වහන්සේට බාර වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යුත්තම බලවන්ත නාමයෙන් ආමෙන් ආමෙන් හලෙලූයා ස්තුති වේවා ස්වාමීනි ප්‍රශංසා වේවා මහිමය වේවා හලෙලූයා හොඳයි අපි වචනයට යමුම ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපට උපකාර කරන්න ශුද්ධාත්මනේ ඔබ වහන්සේ අපට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ නිවැරදිව ඉගෙන ගන්නට අවශ්‍ය මුලම මඟ පෙන්වීමත් ශක්තිය ධෛර්යයත් ස්වාමීන් වහන්සේ බලයත් මුලම ප්‍රඥාවත් අපේ කෙනෙක් ආකරේ නිදහස් කරේවා ජීවමාන ස්වාමීනි මුලමනින්ම ඔබ වහන්සේට බාරනවා ස්වාමීනි මුලම වචනේ නිසා ඔබ වහන්සේටම ස්තුති කරන අතර ස්වාමීන් වහන්සේ මේ මුල වචනයට විරුද්ධව ක්‍රියා කරන මුලම සතුරාගේ බලය ඒ මුලම අන්ධකාරයේ ක්‍රියාව නාසර ජේසුස් වහන්සේගේ නාමයෙන් ශාප කොට බඳ තහනම් කරන අතර ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරේවා ඔබ වහන්සේගේ ආශිර්වාද නිදහස් කරේවා මේ වචනේ තුළින් ඔබ වහන්සේ බොහෝ අපේ ජීවිත වෙනස් කොට ආශිර්වාදම කෙරේවා නාසර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යතුම් බලවන්ත නාමයෙන් ආමෙන් හොඳයි අපේ එන්නේ මොකද මනුෂ්‍ය පරීක්ෂාවනේ මනුෂ්‍ය පරීක්ෂාව අපි දැන් 8 දෙනෙක් මේ වෙනකොට කතා කරලා ඉවරයිනේ කවුද 8 දෙනා පළවෙනියා යූදස් දෙවෙනියා තමා තුන්වෙනියා සමූහයන් ඒ කියන්නේ කණ්ඩායම් හරි හතරවෙනුව සියලු ගෝලයන් පහ උත්තම පූජකයා ආමෙන් උත්තම පූජකයි පුද්දායක පූජක උත්තම පූජකයා සහ නායක පූජකවරු එතකොට 6 වෙනුව 6 පේත්‍රස් 7 හෙරෝද් රජුරෝ 8 පිලාත් 8 පිලාත් අන්න සාලි අර ඉඳන් කෑ කාලා කියන පිලාත් ආමෙන් 9 වෙනුවට මෙන්න අවසාන කෙනා හෝ කට්ටිය තමයි අපි බලන්න යන්නේ නෑ හරියටම හරි ෂා නියමයිනේ හොඳ අපි 20-25 පදවලට යනවා අපි නැවතත් ලූක් පොතෙන් හොඳයි සමාවෙන්න රයිට් මතෙව්මයි මතෙව් පොතේ මතෙව් පොතේ 26 වෙනි පරිච්ඡේදයේ මතෙව් පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 20
විස්ස මොකද්ද විස්ස කියන්නේ? විස්ස සමාන 27 26 නෙවෙයි 27 sorry 27 20 කිය එහෙත් නායක පූජකයෝද සමූහයන් කැමති කරවා ගත්තෝය. මෙතන දැන් සෙනග 9 වෙනුවට සෙනග. ආමෙන්. දැන් මෙතන සෙනග කියද්දී දැන් මෙතන දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් පිලාත් ඉස්සරහා තියන් ඉන්නවා. දැන් කවුද පිලාත්? ජේසුස් වහන්සේවයි බරබ්බස්වයි තියාගෙන ඉන්නවා. right? ඒතර පිලාත් මොකක්ද අහන ප්‍රශ්නේ? සෙනගගෙන් අහනවා. දැන් පිලාත් කැමති නැහැ. පිලාත්ගේ අතේ ලේ ගා ගන්න නිර්දෝෂී කෙනෙක්ව මේ දඬුවමට ලක් කරලා. නේද? ඒතර පිලාත් සෙනගට කියනවා ඕගොල්ලෝ තෝරන්න ඕගොල්ලන්ට අවශ්‍ය බරබ්බස්ද නැත්නම් ජේසුස් වහන්සේද අද පූජාවේ දවස නිසා නේද? ඒ නිසා එක්කෙනෙක්ව අපිට නිදහස් කරන්න පුළුවන්. ඒ වුණාට සමූහයන්ව කවුද කැමති කරවගත්තේ? නායක පූජකරෝ වැඩිමහල්ලෝ කැමති කරවගත්තලු ජේසුස් වහන්සේව නසන්ටත් බරබ්බස්ස තෝරා ගන්නට. දැන් මේ සෙනග මේ කවුද මේ සෙනග? මේ සෙනග අහසින් කඩාපාත් වෙච්ච සෙනගක්ද මෙතන ඉන්නේ? එකපාරටම ඇමරිකාවේ ඉඳන් සෙනග ලොරියක් ඇවිල්ලා ඒ ක්‍රූස් එකෙන් සෙනග නැවක් ඇවිල්ලා ගොඩ බහැලාද මේ මෙතන ජෙරුසලමේ? ඒ ආව ජේසුස් වහන්සේව නොදන්නවද? ඒ අය බරබ්බස්ව නොදන්නවද? ඒ අය දේවමාලිගාවේ හිටියේ නැද්ද? ජේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්න නැද්ද? ජේසුස් වහන්සේගෙන් කොයිතරම් සුවවීම ලැබලා නැද්ද? කී දෙනෙක් ගැලවීම ලබන්නේ නැද්ද? කී දෙනෙක් නිදහස් වෙන්නේ නැද්ද? කී දෙනෙක්ගේ කොරුන් සුව වෙලා ඇද්ද? අන්ධය සුව වෙච්ච අය ඉන්නේ නැද්ද උතන? නේ? මොකද යහන් පොතේ කියනවා මේ පොත ඇතුලේ නේ බයිබලයේ ඇතුලේ උන්වහන්සේ කරපු හාස්කම් මෙච්චරයි කියන්න බෑ. නමුත් උන්වහන්සේ මීට අමතරව ගොඩාක් හාස්කම් තව කරා කියලා. නේ? එතකොට මේ ගලීලය මේ දේවමාලිගාව ආශ්‍රිතව ජෙරුසලම ආශ්‍රිතව මේ හැම සෙනගකටම හැම ජේසුස් වහන්සේව නොදන්න කෙනෙක් නැහැ. මොකද ජේසුස් වහන්සේ එදා දේවමාලිගාව ඇතුළට එද්දී මුළුම සෙනග හොසන්න හොසන්න කියලා කෑ ගගහ ප්‍රශංසා කරා නේ. ඇයි ඒ අය එදා හොසන්න කියලා කෑ ගැහුවේ? මොකද ඒ සෙනග අතරේ හැමෝම වාගේ එක්කෙනෙක්වත් නැහැ හැමෝම වාගේ සුවවීම ලැබුවා. හැමෝම වාගේ ජේසුස් වහන්සේගේ වචනේ ඉගෙන ගත්තා හිටියා. ඒ වෙනකොට. ඒකයි මුල්ලම සෙනග උන්වහන්සේ හොසන්න කිව්වේ. නැත්තම් එක්කෙනෙක් දෙන්නෙක් හොසන්න කියන්න තිබ්බනේ. හැමෝම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ගාවට වාගේම උසස් තැනක් දෙන්න තරම්. මේ උසස් වූ කියන එක හොසන්න කියන්නේ උසස් තැනෙහි වැඩ හිඳිනව තැනන් වහන්සේ කියන එක. ඉතින් ඒ වගේ උසස් වීමක් දුන්න හොසාන්නා කියලා කෑ ගහපු ඒ කියන්නේ සුව කරගත්ත අය නේ නිදහස් වෙච්ච අය නේ අන්ධ වෙලා හිටපු අයට පෙනීම ලැබුව අය කොරු ඇවතිපු අය අංශභාගයක් දලා මේ නිදහස් වෙච්ච අය මරණයෙන් නැගිටුණ අය නේ ඒ වගේ ඔච්චර කට්ටිය ඉඳලා ඒ අය තමයි මේ දැන් මේ කාවද තෝරන්නේ? බරබ්බස්ස තෝරන්නේ. ආමෙන්. හලෙලූයා. බරබ්බස්ස තෝරන්නේ. එතකොට කවමදාකවත් අපි කොච්චර මනුෂ්‍යයාට සේවය කරත් කිසිම මනුෂ්‍යෙක් ඔබේ සේවය කවමදාකවත් මතක තියෙන්නේ නැති වෙයි. ආමෙන්. ඒ අය අනිවාර්යෙන්ම ඒ අය අනිවාර්යෙන්ම කොහොම හරි ගිහිල්ලා
හොරෙක්ව තෝරනවා, මිනිමරුවෙක්ව තෝරනවා. ආමෙන්. ඒ අයට ඕනේ හොරකම් කරලා හරි ඒ අයට කණ්ඩ දෙන කෙනෙක්. ඒ අයට ඕනේ මිනී මරලා හරි ඒ අයට කණ්ඩ දෙන කෙනෙක්. ආමෙන්. ඉතින් කණ්ඩ දුන්නේ නැද්ද ජේසුස් වහන්සේ? කණ්ඩක් දුන්නනේ. 2,00,000 මොකද්ද 25,000 නේ? 5,000ක් විතර නෙමෙයි අපි කතා වුණා 25,000. එතන 4,000ක් නෙමෙයි එතන 20,000ක්. 25,000යි 20,000 එතන 45,000ක් විතර සෙනග. ජේසුස් වහන්සේ කණ්ඩ දුන්නා. ආමෙන්. හලෙලූයා. එතකොට එහෙම දීලත් ඒකයි කියන්නේ. එතකොට මිනිස්සයා කොයිතරම් සුව වුණත් කොයිතරම් ඔබ මලවුන්ගෙන් නැගිට්ටෙව්වා. ආමෙන්. ඔබ මරණින් පවා නැගිට්ටවයි. ඔබේ කොර ගති ඔක්කොම පහ කරයි. ඔබේ අන්ධකම් පහර කරයි. හැම සුවවීමක්ම කරයි. ඔබට උගන්නයි, වචනේ උගන්නයි, අරක උගන්නයි, මේක උගන්නයි. ඔයා රස්ස කර අහයි. ඒ වෙලාවෙම සාක්ෂි දෙයි අප්පා. ජේසුස් වහන්සේ තරම් උගන්නන කෙනෙක් නැහැ කියයි. නමුත් ඊළඟ දවසේ පහුවදා එළි වෙද්දී තෝරන්න යන්නේ බරබ්බස්මයි. ආමෙන්. මනුෂ්‍යයා ඒ තරම්ම මනුෂ්‍යගේ ස්වභාවය ඒකයිනේ. ඇයි එහෙම වෙන්නේ? දුර්වලයි. ඇයි එහෙම වෙන්නේ? අපි කොහොමත් අපිට කියමු අපිට ලෙඩක් රෝගයක් තිබ්බ කියලා. නේ? අපි වැටලා හිටිය කාලයක් නේ. අපි කොරෙන් හිටියා. කොරගගහා අපි මේ දේවමාලිගාවේ මේ පාඩිපෙළේ ගාවේ වාඩි වෙලා හිටියා. අපි අන්ධ වෙලා එතන සිලවම් පොකුණ ගාවේ හිටියා. එහෙම හිටියා කියමු. අපි සුව වුණාට පස්සේ අපි කවමදාකවත් කැමති නෑ අපි අපේ අය අර අන්ධකම මතක් කරන්නේ. අපි සුව වුණාට පස්සේ කැමති නෑ අපි අර අංශභාග වෙලා හිටියා කියලාවත් අය කියන්න. අපි ලෙඩ වෙලා හිටියා, අපි වැටිලා හිටියා, අපි මෙහෙම වෙලා හිටියා, අපි මැරිලා හිටියා. දැන් තමයි අපි නැගිටලා ඉන්නේ. එහෙම කියන්න කැමති නෑ ඕනේ මිනිස්සේ. හලෙලූයා. අපි අනිවාර්යෙන්ම අපි ලෙඩ වෙලා ඉද්දී අපිත් එක්ක හිටපු සෙනගව අපි කොහොමද අතහැරලා දානවා? මොකද ඒ අයට මතක් වෙයි කියලා. අපිත් කැමති නෑ ඒ කාලේ මතක් කරන්න. ඒ නිසා අනිවාර්යෙන් අපි අවට හිටපු සෙනගත් අපි අතාරිනවා නම් අපිව සුව කරපු කෙනාව කොහොමත් අතාරිනවා. ආමෙන්. එයා බැරි වෙලාවත් කිව්වොත් අනේ මේ යන්න ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා තන්ද වෙලා හිටියනේ කාලයක් හරි නිකන් හරි කිව්වොත් එහෙම sorry තමයි pastor ඉතින්. ආමෙන්. හලෙලූයා. ඒකමයි ඔයගොල්ලෝ දන්නවද? ඒකම තමයි ඔය මිනිස්සයාගේ ඒ ස්වභාවයේ හින්දාමයි දෙවියන් වහන්සේ ඉවැන්ජලිස්ට්වරු කියලා වෙනම කොට්ටාසයක් ගෙනත් තියෙනවා. ඉවැන්ජලිස්ට්වරයාගේ මොකද කරන්නේ? සුවවීම කරගන්නවා. නිදහස් වෙනවා, ගැලවීම ලබනවා. නමුත් යන්නේ පාස්ටර් ගාවටනේ. ඉවැන්ජලිස්ට්වරයා වක් කරන්නේ නැහැ සෙනක. යන්නේ පාස්ටර් ගාවට, යන්නේ සභාපාලකවරයා ගාවට. ඉවැන්ජලිස්ට්වරයාත් මනුස්සයන්ව සුව කරලා ජේසුස් වහන්සේ ගැන කියලා දීලා ඔක්කොම හාස්කම් ටික කරලා මේ ලං කරන්නේ පාස්ටර් කෙනෙක්ට. මොකද එයා ගාවම රැඳෙන්නේ නැහැ සෙනග එකයි. ඇයි මිනිස්සු අපි කැමති නැහැ කොහොමත් අපේ අතීතය අවුස්සනවට කැමති නැහැ. නේ? අපේ අතීතයේ තැන අපි කැමති නැහැ. අපි කීයෙන් කී දෙනාද අද දවසේ අපි ඇත්තටම අද දවසේ අපේ සභාවක සාක්ෂියක් වුණත් බලන්න නේ? අපි අවුරුදු ජේසුස් වහන්සේ හම්බෙන්න ඉස්සෙල්ලා අපි කොයි වගේ තැන්වල ඉඳන් මේ වෙනකොට ඇවිල්ලා නැද්ද? නමුත් අද දවසේ අපි සාක්ෂියකට උනත් හිටගත්තාම අපි කියන්නේ මොකක්ද කියන්නේ? අපි හරි හොඳයි කියලා අපි කියන්නේ නේ. අපි හොඳ නිසා ජේසු මට ආශිර්වාද කරා. නේ? අනේ නැහැ සිස්ටර්. අනේ නැහැ. ඒකයි මං කිව්වේ මම මේ සතියේ මම ගිය සතියේ කිව්වා සිස්ටර් තෙරේසා මේ හැමෝටම මම මේ සිකුරාදා ඉඳලා හැම සාක්ෂියකටම 100ට කීයක් දෙවියන් වහන්සේට ගියාද කියන එක මහිමේ ගියාද කියන එක මම ලියලා දෙන්න යනවා කියලා. මොකද සාක්ෂිය කියන එක හදා ගන්න ඕනේ. ඒක හදාගන්නේ නැතුව බෑ. මොකද මටත් හරි අප්‍රසන්න වෙන වෙලාවල් තියෙනවා. මම අහක බලා ගන්නවා මටවත් බලන් ඉන්න බැරි තරම් මට අප්‍රසන්නයි. එතකොට ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේට කොහොමද නේ සිස්ටර් මල්ලිකා නේ? ඇත්තටම අපි අද දවසේ අපි කී දෙනෙක්ද අපි නැගිටලා දෙවියන් වහන්සේ ඉස්සර අපේ පෞකාරකම ගැන කියලා
ඒත් උන්වහන්සේ ආශිර්වාද කරා කියන්න පුළුවන් කටක් අරින්න පුළුවන් කීයෙන් කී දෙනාටද. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ අපේ සභාව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඇති ඒක න. ඒ දෙන්නට මං හරි ආදරේ. ඇත්තට මං හරි ආදරේ. මං දන්නවා ඒගොල්ලන්ට දෙස්සෝ දෙවියන් වහන්සේත් හරි ආදරේ. මොකද අපි දන්නවා නික එක නෑ එක ඇත්ත තමයි එක හාර අවුස්සන්න ඕනේ නෑ. නමුත් මම කියන්නේ මෙච්චර අපිට මතක තියෙන්න ඕනේ. අපේ මුල අපි හිටපු තැන මතක තිබ්බොත් තමයි අපේ අන්තිමය හුඟක් ලස්සන වෙන්න යන්නේ. අපිට මුල අපි කොතනද හිටියේ කියන එක අපිට මතක තිබ්බොත් තමයි උන්වහන්සේ අවසානයේදී අපේ ජීවිත අපි මහිමවත් පත් කරදිනේ. කස්සල ගොඩින් නොසවලා මාව ගැලුවේ දූවිල්ලෙන් නැගිටුවා මාව සුව කළේ නේ. අපි කස්සල ගොඩේ හිටිය බව අපිට මතක තිබ්බොත් තමයි උන්වහන්සේ අවසානයේ අපිව මහිමවත් තැනක තියද්දී ඒ මහිමවත් තැනේ අපට ඒක කොයිතරම් දෙයක්ද කියන එක අපිට දැනෙන්නේ. අරවා ඔක්කොම අමතක කරපු හින්දා තමයි අද දවසේ සමහර අයට තමන්ගේ ගැලවීමවත් ආරක්ෂා කරගන්න බැරුව වෙලා තියෙන්නේ. මොකද ගැලවීම සුළු කරනවා, කුරුසිය පූජාව සුළු කරනවා. මම හොඳ නිසා දෙවියන් වහන්සේ මට රැකියාව දුන්නා. මම හොඳ නිසා මට දෙවියන් වහන්සේ මට මේ ලස්සන දරුවෝ දුන්නා. මම හොඳ නිසා දෙවියන් වහන්සේ මට ලොතරැයියක් ඇදලා දුන්නා. අපේ නෙවමත් කියන ඇති නේ. මම හොඳ නිසා දෙවියන් වහන්සේ මාව සුව කළා නැහැ. දෙවියන් වහන්සේ හොඳ නිසා, දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ හොඳ නිසා ඔයාව සුව කළා. ජේසුස් වහන්සේ හොඳ නිසා ඔයාට රැකියාව දුන්නා. ජේසුස් වහන්සේ හොඳ නිසා ඔයාව නිදහස් කරා. හලෙලූයා. ඔව් අපි දෙවියන් වහන්සේට කීකරුලා ජීවත් වෙන්නේ නැති ඒ අපේ කීකරුකම. එච්චරයි. ඒක ගැන උන්වහන්සේ ප්‍රසන්නයි. ඒක උන්වහන්සේ දකිනවා. අපි හොඳයි කියන එක උන්වහන්සේ දකිනවා. ඒ උන්වහන්සේට ඒක කිය ඇවිදින්න ඕනේ. උන්වහන්සේගේ ඉදිරිය අපි කියන්න ඕනේ. අපි නැගිටලා මෙතන සාක්ෂියක් විදිහට අපි හොඳයි කියලා එහෙම අපි කියනවා කියන්නේ අපි මේ සාක්ෂිය ඔසවන්නේ දෙවියන් වහන්සේට නෙමෙයි. අපි මේ සාක්ෂිය කියන්නේ වටේ අහන් ඉන්න අයට. අපි අරයට කියන්න බැරි එක අපි සාක්ෂියෙන් දෙවියන් වහන්සේට කියනවා. මෙයාට කෙලින්ම කතා කරන්න බැරි එක අපි අත්උස්සලා ස්වාමීන් වහන්සේට කියනවා. අප්‍රසන්නයි. හිරිකිතයි මට. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේට හුඟක් ඒක අප්‍රසන්නයි. අපි සාක්ෂියක් ඔසවන්නේ දෙවියන් වහන්සේට මිසක් මිනිස්සෙක්ට නෙමෙයිනේ. ආමේන්. අපි අපේ සාක්ෂියෙන් කියන්න ඕනේ කොයිතරම් මෙතන එදා සභාවේ කොයිතරම් වරද්දාගෙන ආපු කෙනෙක් සභාවේ වාඩි වෙලා හිටියත් එයාටත් දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තුවක් තියෙනවා කියන එක අපේ සාක්ෂිය කියවෙන්න අවශ්‍යයි. නැතුව අපි මෙහෙම කරගත්ත හින්දා අපි මෙහෙම කරගත්ත නිසා දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනවා නිසා නෙමෙයි. අපි කොයි විදිහට කොයි තැනක ඉඳන් ආවත් අපි කොයි විදිහට ආවත් මොන විදිහේ නරක කෙනෙක් වුණත් මම මොන විදිහේ පාපිෂ්ඨ කෙනෙක් වුණත් මම දෙවියන් වහන්සේ අපිට ආදරේ දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවාය කියන එක සාක්ෂියකදී කියවෙන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ඉතින් අනිවාර්යෙන් සෙනග ඒ දේ අවබෝධ කරගන්නම අවශ්‍යයි. හලෙලූයා. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ආව ඉස්සරහකට ගේන්නේ දෙවියන් වහන්සේ එක අඩියක් හරි ආව ඉස්සරහට ගේන්නේ ඔයාව ඔස්සවන්න ඔයාගේ හොඳකමක් නිසා නෙමෙයි. දෙවියන් වහන්සේට ඔයාගෙන සැලසුම් තියෙනවත් එක වැඩක් තියෙනවා. ආමේන්. ඔයා දෙවියන් වහන්සේට කීකරුව ජීවත් වෙන ඒ ඔයාගේ විශ්වාසවන්තකම ඔයා දෙවියන් වහන්සේට ඔප්පු කරනවා. ඒක ඔයාගේ රහසිගත ජීවිතය. ඒක ඔයා කියන්න යන්න එපා. ආමේන්. ඒක කිව්වොත් ඒක වැඩක් නැති වෙනවා. මම සුද්ධව ජීවත් වෙනවා කියන එක ඔයා හැමෝටම කී ඇවිදින්න ගියොත් එහෙම ඔයාගේ සුද්ධකමේ වැඩක් නැති වෙනවා. ඔයා මෙහෙම මේ විදිහට මිනිස්සුන්ට උපකාර කරන කෙනෙක්, ඔයා මේ විදිහට මිනිස්සුන්ට කරන කෙනෙක්, මම මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා ඔයාගේ උදව් කරපු එක ගැන උනත් ඔයා කියන්න ගියොත් එහෙම ඔයාගේ උදව්ව ස්වර්ගෙ ලියවෙන්නේ නැහැ. ඒ උදව්ව මෙතනදිම zero balance වෙලා යනවා. ආමේන්. අපි රහසින් කරන හොඳ දේ, අපි රහසින් කරන යහපත් දේ ස්වර්ගෙ ලියවෙන්න යනවා. අපි රහසින් ස්වාමීන් වහන්සේ වෙන උදෙසා කරන කැපකිරීම ස්වර්ගෙ ලියවෙන්න යනවා. ආමේන්. හලෙලූයා. නේ. බලන්න අපි කොච්චර hina වෙලා සතුටින් ජීවත් වෙනවද නේ? ආමේන්. මන් දිහා බලපුවම කියන්න පුළුවන්ද නිකන් ඉහෙන් බලන රෝගයක් තියෙනවා, ඉහෙන් බහින මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා? නෑ නේ. අපිට කොයිතරම් ප්‍රශ්න තියෙනවද කියලා දන්නවද? නෑ නේ.
අපිටත් තියෙනවා. හලලුයා. නමුත් ඒවා කිසිම දෙයක් අපි ගණන් ගන්න නැහැ. ඒවා කිසිම දෙයක් අපි කාත් එක්කවත් බෙදා ගන්නෙ නැහැ. ආමේන්. හලලුයා. අපිට දුකක් වුණත් ඇත්තටම ඒක ස්වාමීන් වහන්සේ පුදුම ආශිර්වාදයක් ඒක මට දීලා තියෙන. ඇත්තටම මම පුංචි හරි මට වේදනාවක් ආවොත් ඒක විනාඩියක් යන ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මාව සනසලා ඉවරයි. ඒක පුදුමාකාර ආශිර්වාදයක්. විනාඩියක්වත් යන්න ප්‍රථමයෙන්. මම ඉල්ලන්න ඕනෙත් නෑ ස්වාමීන් වහන්සේට. මට කොච්චර වේදනාවක් ආවත් කොච්චර ලොකු වේදනාවක් ආවත් ඊළඟ මොහොත විනාඩියක්වත් යන්න ප්‍රථමයෙන් තත්පර 30ක් යනකොට මට හිතාගන්න මම හිතන ඊට පස්සේ කල්පනා කරන ඉතින් මං ඇඬුවේවත් කියලා. ඒ තරමට මට දැනෙන්නේවත් නෑ. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තරම් යහපත්. ආමේන්. ස්වාමීන් වහන්සේ තරම් යහපත්. මොකද අපි උන්වහන්සේට ඒක උන්වහන්සේ අපිට රහසින් උන්වහන්සේ කරන කරුණාව. අපි උන්වහන්සේට රහසින් උන්වහන්සේට පූජාවක් වෙන්න උන්වහන්සේ අපි නොදැනුවත් බොහෝ සෙයින් උන්වහන්සේගේ කරුණාව නිදහස් කරනවා. පුදුමාකාර කරුණාවක් ඒක. ඒක විඳින්නම ඕනේ. ආමේන්. ඒක විඳින්නම ඕනේ. නේ තාත්තා කෙනෙක් ඉල්ලන්න ඉස්සෙල්ලා ගෙනත් දෙද්දි එතකොට පුදුමාකාර ආශාවක් තියෙනනේ. ඉල්ලන්න ඉස්සෙල්ලා දෙද්දි, ඉල්ලන්න ඉස්සෙල්ලා හම්බෙද්දි නේ ඒක අපිට අතට ලැබෙන දෙයක් නෙමෙයි. නමුත් අපේ හදවත් වලට අපේ ආත්ම වලට දැනෙන දෙයක් එක වුණාම ඒක හුඟක් ආශිර්වාදමත්. නැත්තම් ඉතින් ඇත්තටම මට කොයිද මට යාඥා කරගන්න නම් මම පාස්ටර් කින්ස්ලි ගාවට යන්න ඕනේ. මට ලංකාවට යන්න පුළුවන්. පාස්ටර් කින්ස්ලි ලේසියෙන් මට කෝල් එකක් ගන්න පුළුවන්. අමාරුයි මට කෝල් එකක් අරගෙනවත් කතා කරන්න පාස්ටර්ට. නමුත් ඇත්තටම දෙවියන් වහන්සේ මොන ප්‍රශ්නේ වුණත් ස්වාමීන් වහන්සේ ඒ වෙලෙම සැනසීම දෙනවා. ඒ වෙලෙම උත්තරේ දෙනවා. මම මේ ප්‍රශ්නේ මෙහෙම කල්පනා කරද්දී ඊළඟ උදෑසන වෙන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ විසඳුම මටම ස්වාමීන් වහන්සේලා දරව කරනවා. ඉතින් ඒක මම කාත් එක්කවත් බෙදාගන්නේ නැහැ. මම ඒවා බෙදා ගන්න අවශ්‍යත් නැහැ. මොකද මගේ ප්‍රශ්න බෙදා ගන්න නෙමෙයි මම ඇවිල්ලා තියෙන්නේ. හලෙලූයා. මම ඇවිත් ඉන්නේ හැමෝගෙම ප්‍රශ්න වලට උදව් කරන්න. හලෙලූයා. එතකොට ඒ නිසා ස්වාමීන් වහන්සේ ඒ ආකාර කරුණාවක් අපිට නිදහස් කරනවා. ඇයි අපි රහසින් කරන උන්වහන්සේට පූජාව උන්වහන්සේ හැමදාම සලකනවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා එතකොට සෙනග මේ සෙනගට උන්වහන්සේ ඉගැන්නුවා. මේ සෙනගව උන්වහන්සේ සුව කළා. මේ සෙනගව නිදහස් කරා. මේ සෙනගට බොහෝ සෙයින් උන්වහන්සේ ආශිර්වාද කරලා තිබුණා. නමුත් ඒ සෙනග ඒ වෙනකොට නේ තෝරගත්තේ අනිත් පැත්ත. ඇයි සුවය කණ්ඩද? සුවය රෝගයෙන් ඉන්නකොට විතරයි රෝගය වේදනාව දැනෙන්නේ. සුවය වුණාට පස්සේ රෝගය කොහෙ තිබ්බද කියන එක අපිට දැනෙන්නේ නැහැ. ඒකේ බරක් දැනෙන්නේ නැහැ. නේ ප්‍රශ්නයක් තිබිලා ප්‍රශ්නෙන් ඉවතට ගියාට පස්සේ ප්‍රශ්නෙන් එළියට ආවට පස්සේ එහෙම ප්‍රශ්නයක් තිබුණාද කියලාත් මතකත් නැහැ. එතකොට අර ඒකේ මේක තැකීමක් නැහැ. නේ ඒතර සුවයට වටිනාකමක් නැහැ හුඟක් තැන්වල. නේ ඒකනේ අද දවසේ මේ සභාවට උනත් ඇවිල්ලා කී දෙනෙක් සුව වෙනවද? නමුත් කී දෙනෙක්ද රැඳිලා ඉන්නේ? කී දෙනෙක්ද ආපහු එන්නේ? ඒ දාන්දේ 10 දෙනෙක්ටනේ 10 දෙනෙක්ව ස්වාමීන් වහන්සේ සුව කරා. සමාන කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක් සුව කරා. නමුත් කී දෙනෙක්ද උන්වහන්සේ ගාවට ආවේ? උන්වහන්සේට ස්තුති කරා. ඒ වගේ තමයි. මොකද සුවය කියන එක ටක් ගාලා රෝගේ කියන එක ටක් ගාලා අමතක වෙලා යනවා. වේදනාව කියන එක ටක් ගාලා අමතක වෙලා යනවා. දැන් අපි පාස්කු ප්‍රහාරයනේ. පාස්කු ප්‍රහාරය කී මේ කිසිම කෙනෙක්ට මතක නැහැ. මේ වෙනකොට. ඒ වගේම ලංකාවේ යුද්ධයක් තිබ්බා කියලා අද වෙනකොට කාටවත්ම මතක නැහැ. නේ අපි සෙනගට සාමාන්‍යයෙන් ඉක්මනටම අමතක වෙනවා. එතකොට ඒ වෙලාවේ හිටපු කට්ටිය අමතක වෙනවා. එතකොට මේ සුවවීම අමතක වෙනවා වාගේම. එතකොට ඊළඟට මේ සෙනග අතරේ හිටපු කණ්ඩායම් 4ක් ගැන අපි කතා කරන්න යනවා. සෙනග අතරේ හිටපු තවත් කණ්ඩායමක් තමයි හමුදා නිලධාරීන්. රෝම හමුදා නිලධාරීන්. ඒ අය මොකද කරේ ජේසුස් වහන්සේට? ජේසුස් වහන්සේට විහිළු කරා. ජේසුස් වහන්සේව සුළු කරා. ජේසුස් වහන්සේට කම්මුලට ගැහුවා. ජේසුස් වහන්සේට කස පහර ගැහුවා. ජේසුස් වහන්සේට කුරුසේ අරන් යන්න කිව්වා. ජේසුස් වහන්සේට නිନ୍ଦා අපහාස කරා. ජේසුස් වහන්සේව ඇන ගැසුවා. ජේසුස් වහන්සේට තිත්ත කාඩිය පවන්න දුන්නා. අන්තිමට ඇඳුනුත් ගලවලා ඒ ඇඳුම්නුත්
දාදු දැම්ම කියනවා. ආමේන්. සාමාන්‍යයෙන් හමුදා නිලධාරියෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? මතේ 27 නේ? මතේ 27 25 සිට. හමුදා නිලධාරියෙක් කියන්නේ කවුද? සාමාන්‍යයෙන් ද පොලිසියට වැඩිය අපි දැන් අද කතා කරන පොලිසියට වැඩිය අපි හමුදාවේ අයව ගෞරව කරනවානේ. මොකද පොලිසිය සෙනග හුඟක් හැම රටකම වගේ අඩුවෙන් සලකන්නේ. නමුත් හමුදා නිලධාරියෙක් කියපම හුඟක් ඩිසිප්ලින් තියෙන නේ. හුඟක් රාජකාරියට ගරු කරන, හුඟක් සෙනගට ගරු කරන, සෙනග උදෙසා මැරෙන අය. නේ සෙනගව ආරක්ෂා කරන්න උදෙසා ජීවිතය පවා පරදුවට තියෙන අය තමයි හමුදා නිලධාරීන් කියන්නේ. දැන් හමුදා නිලධාරීන් අතින් වෙන්න ඕන දෙයක්. එතකොට හමුදා නිලධාරීන් ජේසුස් වහන්සේව දන්නේ නැද්ද? රෝම හමුදා නිලධාරීන් ජේසුස් වහන්සේව දන්නේ නැද්ද? දන්නවා. කොහොමද? ඒ 100ට මුලා දෑනිය නේ. 100ට මුලා දෑනියගේ දුව මැරිලා හිටියා. මැරිච්ච දරුවව ජේසුස් වහන්සේ මලොන්ගෙන් නැගිට්ටුවා. එතකොට 100කට මුලා දෑනියගේ. ඒ කියන්නේ හමුදාවේ ලොක්කෙක්. එතකොට එයාගේ දුවව සනීප කරා කියලා කියපුව මුලම සෙනග දකින්නේ නැද්ද? එතකොට ඒ ගෙදර සම්පූර්ණයෙන් පිළිලා හිටියා කියනවා සෙනගකින්. ආමේන්. එතකොට මේ අය හැම දේව මාලිගාවේ වටේට ඇවිද හිටියා. මේ අය දැක්කා ජේසුස් වහන්සේ සුව කරන ඒවා. මේ අය දැක්කා ජේසුස් වහන්සේ දේව මාලිගාවේ උගන්වමින් ඉන්න. මේ අය ජේසුස් වහන්සේ හොරෙක් නම්, තක්කඩියෙක් නම්, මිනිමරුවෙක් නම් මීට කලින් ඒ අය ජේසුස් වහන්සේවත් අඩංගුවට අරගෙන. මොකද ඒ අය නගරේ හැම වෙලාවකම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් කරගෙන හිටියා. හලෙලූයා. ආමෙන්. එතකොට අපි කොයිතරම් මොන විදියකට අපි ආරක්ෂා කරනවායි කියලා කිව්වත් ඒ අයව වුණත් එදා ජේසුස් වහන්සේව සම්පූර්ණයෙන්ම තැලුවා, පොඩි කරා, නින්දා පහස කරා, හැම දෙයක්ම උන්වහන්සේගෙන් නැති කරා. හලෙලූයා. එතකොට අපි අපේ ආරක්ෂාව ගැන තකන කෙනෙක් කියලා අපි කොයි වෙල කොයි විදිහට හිතාගත්තත් එයාටත් පුළුවන් අපිට අනිත් පැත්තටම කරන්න. ආමේන්. එයා කොච්චර අපි කරපු ඒවා දන්නවා. එයා හමුදාවේ නිලධාරියෙක්. නමුත් එයා සෙනග ගැන ආරක්ෂා කරන කෙනෙක්, ගෞරවාන්විත කෙනෙක් කියලා කොයි විදිහට ගෞරවාන්විත කෙනෙක් කියලා අපි හිතාගෙන හිටියත් ඒ අයත් අන්තිමට තමන්ගේ නායකත්වයට යටත් වෙනවා. ආමේන්. හලෙලූයා. ඒ වගේම දෙවැනි කොටස තමයි 39:40 පද. 39:40 පද. කවුද? මගේ අන්නෝ සාමුන්ගේ වනවරණ උන්වහන්සේට නිඳා කරමින් දේව මාලිගාව කඩා දමා සුන්දරකින් ගොඩනගන්නා වූ නුඹ ගලවා ගන්න. නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් කුරුසියෙන් වසින්නයි කීවෝය. ආමෙන්. කවුද? මග යන්නෝ. මේ මග යන්නෝ කියන්නේ කවුද? මේගොල්ලෝ ඇත්තටම මේ සීන් එකට ඉන්වෝල්ව් නැහැ. මොකද්ද වෙන්නේ කියලාත් හරියට දන්නේ නැහැ. ජේසු කියලා කෙනෙක් කියලා දන්නවා. හරියට මොකද්ද කියන එක දන්නේ නැහැ. හැබැයි යම් දේව වචනයක් ඉගෙනගෙන තියෙනවනේ. ඒකනේ කියන්නේ දින 3කින් මාලිගාව කඩලා මාලිගාව ගොඩනගනවා කියපො මේ මොහුද මේ කුරුසිය යන ගහලා ඉන්නේ. මේ ඉගෙන ගත්ත අය ජේසුස් වහන්සේගෙන්. නේ ජේසුස් වහන්සේගෙන් ඉගෙන ගත්ත සෙනග මේ මග යන්නෝ. හලෙලූයා. ඒ අයව කැඳවපු අයත් නෙමේ, ඒ අය එතෙන්ට අදාළ අයත් නෙමේ. නමුත් ඒ අයත් අපි හුඟක් වෙලාවට අපි අසන්න වෙලාවේදී හිතනවා අපි නොදන්න ඒ පාරේ යන කෙනෙක් හරි අපිට උපකාර කරයි කියලා වෙලාවකට කෑ ගන්න අවස්ථාවක් තියෙනවානේ. ආමේන්. නමුත් අපි ඒ වගේ අසන්න වෙන වෙලාවේදී ඒ අයවත් අපිත් එක්ක හිට ගන්න යන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. ඒත් මොකද? ඇයි එහෙම වෙන්නේ?
ඒගොල්ලෝ කැමති නැහැ. කොහොමත් ඔබව අච්චු ලැබුවට පස්සේ ඔබ වැරදිකාරයෙක් කියලා හංවඩු ගැහුවට පස්සේ කවුරුත්ම කැමති වෙන්නේ නැහැ ඔබේ පැත්තට එක වචනයක්වත් කතා කරන්න. ඒ අයටත් ඕනේ මොකද? ඒ අය කැමති නැහැ ඒ අයට නරක නාමයක් ගෑවෙනවට. ආපෝ මේ පේන්නේ නැද්ද මේ දව දේ වචනේ අද එදා රස්ස කර කර අහන්න නැති දේ වචනේ නේ අනේ බලන්න අපිට ජේසුස් වහන්සේ මීට කලින් අප්ප හම්බෙන්න තිබ්බේ මේ පරක්කු වැඩි යන්නේ අවුරුදු 3ක්වත් ජේසුස් වහන්සේ එක්ක ඉන්න හම්බුන්නේ ඉගෙන ගන්න හම්බුන්නේ අවුරුදු 5කටවත් කලින් හම්බුණා නම් අද අපි හොඳ තැනක අපිත් උගන්නනවානේ එහෙනම් එහෙම කී හරි ඉන්නේ නැති නේ නමුත් ඒ වෙලාවේ අරයව වැරදිකාරයෙක් විදිහට හංවඩ ගැහුණාට පස්සේ යා කියන්නේ මොකද අයියෝ අපිත් දැනගෙන හිටියේ අපිත් ඉතින් ඇහුවා තමයි ඉතින් ඕක කොහොමම තමයි අපිට හිතුණා එතකොට කියනවා හිතුණා ඕක අපි දැනගත්තා එතකොට කියනවා අපි දැනගත්තා ආමේන් හලෙලූයා ඇයි ඒ අර අපි කියනවානේ කටවචනට මොකද්ද කියන්නේ දිනන පැත්තට හොයියා නේ දිනන පැත්තට තමයි හොයියා ආමේන් අපි කඹයක් වුණත් ඇදලා ගිහිල්ලා දුවනගෙන ගිහිල්ලා අදින්න යන්නේ ඇදෙන පැත්තට දිනන පැත්තට ආමේන් කොයි මොනා වුණත් ගිහිල්ලා හිටගන්නේ දිනන පැත්තට ආමේන් අපිට වාසියක් වෙන පැත්තට තමයි අපි ගිහිල්ලා හිටගන්නේ ආමේන් හලෙලූයා එතකොට මේ මග යන්නොත් ඒ විදිහටමයි ජේසුස් වහන්සේට මේ ඔනාද නින්දා පාස කරා තුන්වැනි කොටස එතන ඉන්න තුන්වැනි කොටස තමයි අනිකුත් පූජකවරු ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමග උන්වහන්සේට කවටකම් කරා ඒගොල්ලොත් ආයෙත් කවටකම් කරන අර සෙනග අතරින් මොකද්ද මේ නෑ ඇත්තටම ඔබ මම ඒ සෙනග අතරේ හිටියා නම් ඔබ මම ඒ සෙනග අතරේ හිටියා නම් නායක පූජකවරු එහෙම කරද්දී සාලි මොනවද කරන්නවා මාත් ඒව කරනවලු ආවේ නෑ නැත්ත නිකන් හිතෙන්නේ නැද්ද පූජකවරු එහෙම කරද්දී අයියෝ මේ පූජකවරු නේද කියලා නේ උනාට ඒ මොකද වෙලා තියෙන්නේ හැමෝම උනාට අර පැත්තටම තමයි බරබ්බස්ම තමයි ජේසුස් වහන්සේ වැරදිකාරයා තමයි නැත්තම් කුරුසේ ඉන්න විදියක් නැහැ දෙවියන් වහන්සේ උනත් ඉඩ හැරලා තියෙන්නේ වැරදි කරන්න ඇති අපි නොදොනුවත් හැංගි ඕකනේ කියන්නේ නේ හැංගි මොකද්ද වෙස් බැන්දර නටන්න වෙන්නේ එලිපිට කියලා නේ එහෙම කතන්දරත් කියන්නේ නැති අපේ අය ආමේන් දැන් අද ජේසුස් මං ආදරේ කිව්වට අපි ආමේන් අද ජේසුස් මගේ දෙවියන් වහන්සේ කිව්වට අපි නේ ඔය එලි දැක්කේ නැද්ද කුරුසෙම අපේ පැටිකිරිය නේ කතා කරන්නේ නැති අපිත් හිටියා නම් නේ අපි ඒ වෙලාවේ හිටියා නම් එහෙම ඊට හපන් අපි කතා කරනේවනේ ඒව ලියා ගන්න බැරි වෙයි බයිබලයට සුද්ධ වැඩි වෙයි අපි කියන වචන සමහර වෙලාවට ඔයෙන් ගියා මදේ කියලා නේ ඔයෙන් ගියා මදේ කිය ආමේන් හලෙලූයා ඒ නිසා කවටකම් කරා කියනවා ඊළඟට 4 වෙනුව crucified convicts 44 කවුද ඉන්නේ එතන උන්වහන්සේ සමග ජේසුපීට සිස්සන්දියා උන්වහන්සේ සමග කුරුසියේ ඇන ගසනු ලැබූ සොරු ඒගොල්ලෝ මොකද කරා කියන්නේ සොරුද එසේම උන්වහන්සේට නින්දා කළෝය යකෝ මුනුත් ඇන ගහලා නේද ඉන්නේ නේ මේ ඇන ගහලා හිටපු හොරු දෙන්නත් එසේම උන්වහන්සේට නින්දා අපහාස කළෝය. ජේසුස් දැන් අපි කියන්න පුළුවන් දැන් මොනවාද හරි මම වැරදිකාරයෙක් කියලා ඔප්පු වුණා හරි ඊට පස්සේ දැන් අපි ගිහිල්ලා ටක් ගාලා හිටගන්නේ දැන් පාස්ටර් වැරදිකාරයෙක් කියලා ඔප්පු කරලා දැන් ඔන්න කුරුසියේ යන කාලේ කියමු. ඒතර අපි ටක් ගාලා කොහොම හරි දැන් මෙතන මේ කතන්දරේ අනුව නේද මම කියන්නේ ඕගොල්ලෝ කරයි කියලා මේ නමුත් මෙතන අපේ එහෙම කරන්නේ නේ මෙතන මේ කතන්දරය යනවා මේ සෙනග ගිහිල්ලා අනිත් පැත්ත තමයි හිටගන්නේ අනේ අර වැඩිකාරය අර පැත්තේ නෙමෙයි හිටගන්නේ අර පැත්ත තමයි ගිහිල්ලා හිටගන්නේ වාසි පැත්තට හොයියා කියන පැත්තේ හිටගන්නවා එතකොට ඇත්තටම දැන් මාත් එක්ක දැන් මේ
මේ දඬුවම ලබන්න දැන් දෙපැත්තේ ඉන්න දෙන්න ඉන්නවනේ. දැන් ඒගොල්ලන්ටත් ඒ සෙතේම තමයි. එතකොට මම හිතනවා අඩුම ගානේ මුන් දෙන්නවත් මගේ පැත්තට කතා කරයි කියලා නේ. නෑ උනුත් කතා කරන්නේ කොහෙටද? ආයෙත් අනිත් පැත්තට. ආමේන්. උනුත් නින්දා පාස කරනවා. ආමේන්. හලෙලූයා. කවුරුත් නැහැ. ඔව් ඒ වුණාට මෙතන සඳහන් කරන්නේ මතයුතුමන් සඳහන් කරන්නේ දෙන්නම කිව්වා කියලා නේ. එක්කෙනෙක්ගේ කපුටවිල්ල ඇවිල්ලා ඇස් ඉගිල්ලුවා කියනවා අනිත් එක්කෙනා කියනවා අයියෝ අපි වගේ නෙමෙයිනේ මෙයා නිර්දෝෂි වෙලා ඉන්නේ නේද? මයික් එක ඔෆ් කරන්න සිස්ටර් සංධ්‍යා වගේ. මයික් එක ඔෆ් කරන්න වගේ සද්ද එනවා. ඔව් අපි දන්නේ නැහැ කොයි විදිහට ඇත්ත විදිහට සිද්ධ වුණේ කියලා. ඉතින් නැවත කියනවා තව එක්කෙනෙක් කිව්වා කියලා නේද? අපි වගේ නෙමෙයි මෙයා අපි නම් වැරදි කරලා නමුත් මෙයා වැරදි කරපු කෙනෙක් නෙමෙයි. මෙයා වටින්නේ නැහැ මෙහෙම කුරුසිය යන ගහනවට. ඒකට කියලා එහෙම කියනවා. පස්සේ නමුත් එච්චරයි මට කියන්න අවශ්‍ය. ඔබ නිර්දෝෂී වෙලා ඔබට වරද තපද්දී දවසක ස්වාමීන් වහන්සේ ඔයත් එක්ක ඔයාව සම්පූර්ණ මහිමවත් තැනකට ගෙනියන්න ඉස්සෙල්ලා ආමේන් මේ කියපු 8 දෙනා ඇතුළු ඔයාගේ වටේ හිටපු හැම සෙනගක්ම ඔයාව දාලා යනවාමයි ආමේන් ඒ හැමෝම කොච්චර ඒ අය දැනගෙන හිටියත් කොච්චර එහෙම කිව්වත් ඒ අය අනිවාර්යෙන් ආව නින්දා පහස කරනවා. ඒ අය අනිවාර්යෙන්ම අර පැත්ත ගිහිල්ලා වාසිය බර පැත්තට ගිහිල්ලා හිට ගන්නවාමයි. තරාදිය බර පැත්තටමයි ගිහිල්ලා හිටගන්නේ. ආමේන් හලෙලූයා. මොකද ඒක ස්වභාවිකයි. මොකද දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඔයත් එක්ක කියන්නේ මොකද්ද? මාත් හිටගත්තොත් ඔයත් එක්ක හැමදාම හිටගෙන ඉන්න යන්නේ මං විතරයි. කිසි මිනිහෙක් හිට ගන්න යන්නේ නැහැ. ඔයා කොච්චර සුවවීම කරලා තිබ්බත් ඔයා කොච්චර ඒගොල්ලන්ට හාස්කම් කරලා තිබ්බත් බලාපොරොත්තු වෙන්න එපා තඹ සතේක දෙයක්. ආමේන් හලෙලූයා. කොයිතරම් ඔයා උගන්නලා ඒවට කොයිතරම් දේවල් කිව්වට මේ කණෙන් අහලා මේ කණෙන් ඒව එළියට දාන්න. හලෙලූයා. ඔයා අනේ අපෝ කියලා මේ පැණි පුරවයි කණේ. ආමේන්. මේ කණෙන් එහෙමම තපස් ගාලා දාන්න. හලෙලූයා. එයාම අනිත් පැත්තට ඊළඟ දවසේ තිත්ත කාඩියෝ ආඩ පොවනවාමයි. ආමේන්. හලෙලූයා. ඒක වෙනවා. ඒක ස්වභාවිකයි. ආමේන්. ඒ අවස්ථාවේදී මොකද්ද කරන්න අවශ්‍ය? දැන් ඒ වගේ කරද්දී ඒ සෙනගට මොකද්ද කරන්න අවශ්‍ය? ජේසුස් වහන්සේ මොකද්ද කරපු ප්‍රතිචාරය? ආමේන්. උන්වහන්සේ මොකද්ද කිව්වේ? ස්වාමිනී මේ අය නොදන්නාකමට කරන වරදට සමාව දෙන්න. ආමේන්. ස්වාමිනී මේ අය නොදන්නාකමට කරන වරදට සමාව දෙන්න. හලෙලූයා. ඇයි මේ අය ගිහිල්ලා අර පැත්තේ හිටගන්නේ මොකද? ඒ අය දන්නවද ඔබ නිවැරදිද? ඔබ වැරදිද කියන එක මේ අය දන්නවද? නෑ මේ අය දන්නේ නෑ. මෙයා හිතන්නේ ඔව් සුව කිරීම වෙන්නේ නැති හාස්කම් වෙන්නේ නැති නමුත් මෙයාගේ හැංගිච්ච ජීවිතයක් සමාට තියෙන්නේ නැති. ඒක නිසා තමයි කුරුසියේදී මේ දඬුවම් ලබන්න ඕනේ. ඔයා නිර්දෝෂී කෙනෙක් කෙනෙක්. ආව කුරුසිය ඇනගැවුවට පස්සේ ඔයා කොයිතරම් ඔයා නිර්දෝෂී කියන්නේ කියලා හැදුවත් කවුරුත් විශ්වාස කරන්න යන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. නේ ඕනෙම මිනිස්සෙක් ඒ උදාහරණයක් දෙන්නේ ශානිකස්. ඔයාට ජජ්මන්ට් එක උසාවියේදී හම්බුනාට පස්සේ කොච්චර ඔයා කියන්නේ නැදුවත් නෑ මම නිර්දෝෂයි කියලා කවුරුත් විශ්වාස කරනවද? නෑ විශ්වාස කරන්නේ. ඒක දන්නේ ඔයයි ඔයාගේ දෙවියන් වහන්සේ විතරයි. ආමේන්. අපි නිර්දෝෂිකම හුඟක් වෙලාවට අපේ නිර්දෝෂිකම දන්නේ. හොඳට මතක තියාගන්න. ඔයාගේ බයිබලේ රතු පෑනකින් ලියාගත්තත් කමන්නේ. ඔයාගේ නිර්දෝෂිකම දන්නේ ඔයයි ඔයාගේ දෙවියන් වහන්සේ විතරයි. ඔයාගේ නිර්දෝෂිකම ගැන දැනගන්නත් ඕනේ ඔයයි දෙවියන් වහන්සේත් විතරයි. තේරුණා? ආමේන්. ඔයාගේ නිර්දෝෂිකම දන්නේත් ඔයයි ඔයාගේ දෙවියන් වහන්සේ විතරයි. ඒක දැනගන්න ඕනෙත් ඔයයි ඔයාගේ දෙවියන් වහන්සේ විතරයි.
හලලුයා. ඒ නිසා කිසිම මිනිස්සෙක්ට ඔයාගේ නිර්දෝෂිකම ඔයා පුන පුනා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. ඔයා නිර්දෝෂී කියලා සභාව දැනගන්න ඕනේ නැහැ. ඔයා නිර්දෝෂී කියලා ඔයාගේ පාස්ටර් දැනගන්න ඕනේ නැහැ. ආමේන්. හලලුයා. පාස්ටර් කොහොම හරි එක දැනගනි. ඒක දෙවියන් වහන්සේගේ ඇරෙලිදරව් කරයි. ආමේන්. මොකද අපි නිර්දෝෂී වුණොත් නිර්දෝෂී වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව තුලින් මිසක්. ආමේන්. හලලුයා. අපි එක කස පහරක් කෑවේ නැහැ. අපි කුරුසිය දරාගෙන එක මීටරයක්වත් සෙන්ටිමීටරයක්වත් මිලිමීටරයක්වත් ගියේ නැහැ. ආමේන්. හලලුයා. අපේ අතට පරාල ඇණයක් තියා ඇල්පෙනෙත්තක්වත් ඇන්නේ නැහැ. ආමේන්. අපේ ඇඳුම් කවුරුත් ගලවන්න හැදුවේ නැහැ. අපිම ගලව ගත්තර මිසක් නේ. අපිම විලි ලැජ්ජ නැති වැඩ කරගෙන අපේ රෙදි ගලව ගත්තර මිසක් කවුරුත් අපේ රෙදි ගලවන්න ආවේ නැහැ ඔච්චරක. ආමේන්. හලෙලූයා. ඒ වගේම තමයි අපිම අපේ මන සවුල් කරගත්ත මිසක් කවුරුත් අපිට කටුවටු දාන්න ආවෙත් නැහැ. අපිමයි අපිට කරගත්තේ. හලෙලූයා. ඒ නිසා ජේසුස් වහන්සේ කිසිම දෙයක් අපිට කරන්නයි කිව්වේ නැහැ. උන්වහන්සේ සියල්ල කරා. උන්වහන්සේ මම එදත් කිව්වා මම අදත් කියනවා උන්වහන්සේ අපේ ජීවිතේට උන්වහන්සේ කරන්න ඕන දේ මොනවද? ඒ කරන්න අවශ්‍ය කොටස උන්වහන්සේ කරලා ඉවරයි. It is finished. සියල්ල නිමයි කියලා ඉවරයි ජේසුස් වහන්සේ. හලෙලූයා. තව බොරුවට උන්වහන්සේට වදයක් වෙන්න එපා. දැන් තියෙන්නේ අපේ කොටස. ආමේන්. දැන් තියෙන්නේ අපේ කොටස. හලලූයා. උන්වහන්සේ අපිව නැවතත් දැන් ඒදන් උයනට අපිව පත් කරලා ඉවරයි. ආපහු කැඳවලා ඉවරයි. ආමේන්. දැන් තවත් දුවන්න එපා අර ගහගාවට. අර එපා කියන ගහගාවට තවත් දුවන්නේ නැතිව. ආමේන්. දැන් දුවනවා නම් දුවන්න ජීවන වෘක්ෂය ගාවට, ජේසුස් වහන්සේ ගාවට. ආමේන්. හොයන්න එපා. මට ඕනේ යහපත දැනගන්න. මට ඕනේ නපුර දැනගන්න. මට ඕනේ අරයාගේ පැටිකිරිය දැනගන්න. මට ඕනේ මෙයාගේ පැටිකිරිය දැනගන්න. එතකොට ඇයි යා එහෙම කිව්වේ? ඇයි එතකොට අරයා අර එහෙම කිව්වේ? මොකක් හරි හොරයක් තියෙනවා. ඉන්නකො මං ඕක හොයාගෙන තමයි පස්ස බලන්නේ. ඕක හොයාගත්තේ නැත්තම් මම සාලි නෙමෙයි. එහෙම කියන සාලි. ආමේන්. හලෙලූයා. එයාගේ පැටිකිරිය, එයාගේ හොරබොරු වංචාව හැම දෙයක්ම දෙවියන් වහන්සේ දකිනවා. හලෙලූයා. ඒක අනුව දෙවියන් වහන්සේ එයත් එක්ක ගනුදෙනු කරගනි. ඒ නිසා මං ආයෙ කියනවා බයිබලේ ඕනනම් ලියා ගන්න නිර්දෝෂීභාවය නේ. මගේ නිර්දෝෂීභාවය දන්නේ මමයි මගේ දෙවියන් වහන්සේ විතරයි. ඒක දැනගන්න ඕනෙත් මමයි මගේ දෙවියන් වහන්සේ විතරයි. හලලුයා. ඒ නිසා මම විශ්වාස කරනවා අදින් පස්සේ මේ ඉගැන්වීමෙන් පස්සේ කිසිම සාක්ෂියක් තුළින්වත් කිසිම ආකාරයකින්වත් මගේ කනකට ඔයා නිර්දෝෂී කියලා ඔප්පු කිරීමේ වචන මට නොඇසේවා. ආමේන්. හලලුයා. එතකොට අද දවස මතක තියාගන්න. අද දවසත් එක්කම ওই කතාන්දරේ බයිබලේ උඩින්ම ලියා ගන්න රතු පෑනෙන්. හැබැයි බයිබලේ කියවන කෙනෙක් නම් හොඳේ. නැත්තම් බයිබලේ කියවන්නේ නැත්තම් උඩ ඔය ඉස්සරහා තියෙන ලොකු බිත්තිය හරි ලියා ගන්න කමක් නැහැ. හලෙලූයා. අමතක නොකරන්න අවශ්‍යයි. අමතක නොවෙන්න අවශ්‍යයි. හලෙලූයා. ජේසුස් වහන්සේව තවත් සුළු කරන්න දෙන්න බෑ මේ සභාව ඇතුලේ. ජේසුස් වහන්සේගේ කුරුසිය පූජාව තවත් සුළු වෙන්න දෙන්න බෑ මේ සභාව ඇතුලේ. ආමේන්. මේ අවසාන කාලයට ඇවිල්ලා තියෙන්නේ මම ඕමානවල හිටියත් එකයි නැතත් එකයි මම නම් ස්වර්ගයට යනවා. ඕගොල්ලෝ නම් සභාවේ පුටු එක්ක රණ්ඩු වෙවි ඔයාගේ නිර්දෝෂිකම ඔප්පු කරගෙන පුළුවන් නම් පුටු කාලා පුටු විනාශ කරලා ඉන්න මම ස්වර්ගයට යනවා. ආමේන්. මාත් එක්ක එන්න ඕනේ අය වරෙල්ලා. නැත්තම් පුටු එක්කම රණ්ඩු වෙවි හිටපල්ලා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා අද දවස මතක තියාගන්න. අද දවස කවද්ද? අද අප්‍රේල් 25 2021. ආමේන්. නිරාහාරේ 21 වෙනි දවසේ අද දෙවියන් වහන්සේ අපිට මේ දේ ඉගැන්නුවා. ඒ නිසා මම තවත් මගේ නිර්දෝෂිකම ගැන මම කතා කරන්න යන්නෙත් නැහැ. ආමේන්. මම කතා කරනවා නම් කතා කරන්නේ ජේසුස් වහන්සේගේ නිර්දෝෂිකම පමණයි. හලෙලූයා. අපි කතා කරන්නේ ජේසුස් වහන්සේගේ නිර්දෝෂිකම. මොකද උන්වහන්සේ විතරයි කිසි වරදක් නොකරපු කෙනෙක්ට හිටියේ.
කිසි වරදක් නොකර කුරුසිය පූජා වුණ තැනන් වහන්සේ උන්වහන්සේ විතරයි. හලලුයා. ඕන්නම් කුරුස පෝලිමත් තියලා හරිනම් ඇන්න ගහන්න ඕනේ අපිටයි. ආමේ. හලලුයා. නමුත් ඇන ගැහුවේ ජේසුස් වහන්සේට. හරි නේ. ඒ උනට අපි මෙතන කියවන්නේ මේ අපි කුරුසියට ගිහිල්ලා අපි කුරුසියේ මැරිලා ගහ වැතුලේ ඉඳලා ගල් පෙරලගෙන අරව පෙරලගෙන අපි කෑ ගහගෙන එළියට ඇවිල්ලා ආව සෙනගක් විදිහට තමයි අද අපි සිකුරාදාට සබතට ආපුවම නැගිටලා සාක්ෂි දෙන්න කතා කරන්නේ. ආමේන්. හalleluya. නෑ අපි උන්වහන්සේගේ කුරුසියේ පූජාවේ දශම බිඳුවයි එකක්වත් අපි මේ වෙනකොට විඳලත් නෑ විඳින්නෙත් නෑ විඳින්ඩ යන්නෙත් නෑ. ඒකට දුකයි වගේ කට්ටියජ. ඒකට දුකයිද? උන්වහන්සේගේ මං ආය කියන්න ඒක තේරුම් නැද්ද දන්න හොඳයි. උන්වහන්සේගේ කුරුසේ පූජාවේ 0.0.0.0.0.0 එකක්වත් අපි විඳලත් නෑ විඳින්නෙත් නෑ විඳින්න යන්නෙත් නෑ. ප්‍රශංසා කරන්න දෙවියන් වහන්සේට ආමේන්. හාලෙලූයා. කොයිතරම් දෙයක්ද? හාලෙලූයා. උන්වහන්සේ අපිට විඳින්න දෙන්නේ නෑ. ආමේන්. හාලෙලූයා. සියලු දුක උන්වහන්සේ දරාගෙන ඉවරයි. ආමේන්. ඒ නිසා අද මේ විඳින දේවා හිතන්න එපා කවමදාකවත්. ඒ දුකට සමාන කරන්න පුළුවන් කියලා. අද විඳින දුක කොහොමත්ම එතකොට උන්වහන්සේ අපට මතු පැමිණෙන ඒ මහිමයට කොහෙත්ම සමාන කරන්න කොහෙත්මත් බෑ. ආමේන්. හලලුයා. එනිසා උන්වහන්සේටම ස්තුති කරන්න. උන්වහන්සේටම ස්තුති කරන්න. ඔයාගේ 0.0.0.0.0 එක කියන එක මෙතන සාක්ෂිවලදිවත් මෙතන සභාවට ඇවිල්ලවත් මගේ කනකට නම් ඇහෙන්න කියන්න එපා මගේ සිස්ටර්. මම නැගිටලා යනවා උන් ඈ. ආමේන්. හලලුයා. මෙතෙන්ට ඇවිල්ලා කතා කරද්දි කියන්න කොයිතරම් නිර්දෝෂී කෙනෙක්ද අපේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ. හලලුයා. ඒ වගේම 100% අපිටවත් විඳින්න දුන්නේ නැති 100% මුලම දුක මුලම වේදනාව මුලම පූජාව උන්වහන්සේ තනියම විඳ දරාගත්ත හැටිවා කියන්න. ඒකයි වගේ සාක්ෂිය වෙන්න ඕනේ. ආමේන්. නැතුව අපි දශමයක්වත් වින්ද අපේ දුක නෙමෙයි සාක්ෂියක් වෙන්න යන්නේ. අපේ ජීවිතේ හැමදාම සාක්ෂියක් වෙන්න ඕනේ උන්වහන්සේමයි උන්වහන්සේ ගැනමයි. ආමේන්. හලලුයා. අපිට සාක්ෂි දරන්න තරම් අපි කරපු හොඳක් නැහැ. ආමේන්. හලලුයා. ආමේන්. උන්වහන්සේ අදටත් උන්වහන්සේ අපි ගැන ආදරය කරන නිසා අදටත් උන්වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා අපි උන්වහන්සේට ස්තුති කරන්නේ. හලලුයා. මොකද අදටත් අපි යාඥා කරත් කොයිතරම් කරත් අපේ දුෂ්ට ගති තියෙනවා. අපේ නපුරු ගති තියෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. මොකද අපි තාමත් ආත්මාර්ථකාමී සෙනගක්. ආමේන්. හලලුයා. තේ ටිකක් පොඩ්ඩක් වැඩිපුර අරයට දාලා චුට්ටක් අඩුවෙන් වාට දාලා බලන්නකෝ. වාට දුක හිතෙන තරම් කිව්වේ නැතුණා. ආමේන්. අරයට කිරිතේ එකක් දීලා ඔයාට ප්ලේන් ටිකක් දීලා බලන්නකෝ. ඔයාට නිකන් එන වේදනාවක මහත කුරුසිය යන ගහන්න හිතෙනවා තේ හදපු එකව. ආමේන්. අරයා අත් තියෙන පුටුවක් අරගෙන එයා උදෙන්ම සභාවට ගිහලා අත් තියෙන පුටුවක් අරගෙන මට අර අත් නැති පුටුවක් ඒකේ ඉන්නත් බෑ අනේ මගේ කොන්දත් කැක්කුමයි අප්පා පැය දෙක තුන මේ හිටියා නෙමෙයි මම ඇත්තමයි නේ කොහොමද සභාවට එන මිනිස්සු කොහොමද හැසිරෙන්න ඕන කොයිතරම් දුකයිද නේ වේදනාවේ උන්වහන්සේව කුරුසියේ ඇන්න තුනක් විතරක් කුරුසියේ උන්වහන්සේ වෙල්ලගෙන ඉද්දි කොයි තරම් වේදනාවක් තියෙනවද සිස්ටර්? ඇන්න තුනක්. උන්වහන්සේට හිටගෙන ඉන්න කියලා ලෑල්ලක් තිබ්බේ නෑ එතන. ලෑල්ලක් කුරුසියේ ලෑල්ලක් ගහලා ඒ ලෑල්ල උඩ හිට ගන්න මෙන්න අපි ඇන්න ටික මෙහෙම ගන්නම් එක අතකට එක ආයොන් එච්චර රිදෙන්න ගහන්නේ නෑ දුක් වෙන්න එපා අනන්න එපා එච්චර රිදෙන්නේ නෑ ඕක අර නේ අපිට ඉන්ජෙක්ෂන් ගහද්දි කියන්නේ නැස්ලා
මේ ගහප එක මේ නැතිවේ. නෑ සිස්ටර්. අදටත් උන්වහන්සේගේ අත්වලේ හිල් තියෙනවා. ආමෙන්. උන්වහන්සේගේ අත්වල අදටත් හිල් තියෙනවා. උන්වහන්සේගේ කකුල් වල අදටත් හිල් තියෙනවා. ඔයාගේ අත හොඳට බලන්න ඔයාගේ අතේ එක හිලක්වත් නෑ අඩුම ගානේ එක ලපයක්වත් නැතුව ඇති. එක කැල්ලක්වත් නැතුව ඇති. ආමෙන්. උන්වහන්සේට තියන්නේ. උන්වහන්සේට තියන්නේ. හලෙලූයා. ඒ නිසා මේ වගේ සෙනග අපිට හම්බ වෙනවා අපේ ජීවිතේ උන්වහන්සේ අපිව ඉදිරියට රැගෙන යද්දී උන්වහන්සේ තුල අපි ආත්මිකව ඔබව ආත්මික විපර්යාසයකට උන්වහන්සේ පමුණුවන්ට යද්දී මේ වගේ නොයෙක් සෙනග අපිට හම්බ වෙනවා. මේ වගේ නොයෙක් සෙනග තුලින් අප පරීක්ෂාවට ලක් වෙන්න යනවා. හලෙලූයා. ඒ නිසා ඉවසීමෙන් කල්පනාවෙන් ජේසුස් වහන්සේ මේ අයට ප්‍රතිචාර දැක්වේ කොහොමද? මේක හැම වෙලේම කියවන්න. මේක හැම වෙලේම මෙනෙහි කරන්න. මෙනෙහි කරලා මේ විදිහට ඒ අයට ප්‍රතිචාරය දක්වන්න. ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දෙන්න, ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න. හරියට තෝරගෙන මේ කෙනෙකුට ඒ විදිහට ප්‍රතිචාරය දක්වන පිණිස ඔබ වහන්සේ මට උගන්වන්න. මට මඟ පෙන්නන්න. ආමෙන්. අද ගොඩක් වෙලා අපි කතා කරා. නමුත් අද දවසේ අපි මේ මුළුම පාඩම අවසන් කරනවා. ආමෙන්. හලෙලූයා. හෙට දවසේ ඉඳන් අපි 1 කොරින්ති පොත පටන් ගන්න යනවා. ආමෙන්. හලෙලූයා. දැන් පරීක්ෂාව ආවොත් පරීක්ෂාවට මුහුණ දෙන්න හැටි දන්නවා. නැත්තම් 1 කොරින්ති පොත මැදින් යනකොට අයියෝ මට එක්කෙනෙක් ගහගෙන ආවා කියාගෙන අඬාගෙන දුවන්න ඕනේ නැහැ. එතකොට හලෙලූයා. එතකොට එයාට ප්‍රතිචාරය දැක්කුවා. එයාව සීන් එකෙන් ඉවත් කරා. පස් ආපහු අද්දිනේට ආවා. ආමෙන්. හොඳයි. එහෙනම් ස්වාමීන් වහන්සේට කියමු මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. පුරා දවස් 9ක් පුරාවට ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ විවිධ පුද්ගලයන් ගැන විවිධ මිනිස්යන් ගැන ඔබ වහන්සේ අපට උගන්වුව නිසා විවිධ සෙනග ස්වාමීන් වහන්සේ අපේ ජීවිත අපව පරීක්ෂාවට ලක් කරන්ට එන ආකාරය ගැන ඔබ වහන්සේ අපට කියා දුන්න නිසා ස්තුති කරනවා. ස්වාමීන් ඔබ වහන්සේම අපට කරුණා කෙරේවා. මේ අයව හරියාකාරව හඳුනාගෙන ඒ අවශ්‍ය විදිහට ප්‍රතිචාරය දක්වන පිණිස ඔබ වහන්සේ අපට මඟ පෙන්වනසේක්වා. අපට උගන්වනසේක්වා. ස්වාමීන් ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ අපව මෙහෙයවමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපව මහිමයට පත් කරන්ට යන්නා වූ මේ ගමන තුළ ස්වාමීන් වහන්සේ විවිධාකාර පරීක්ෂා තුළ විවිධාකාර පීඩාවන් ජය ගන්න අවශ්‍ය ඔබ වහන්සේගේම ප්‍රඥාව ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ වහන්සේම අපට උගන්වන සේක්වා ඔබ වහන්සේම අපට රැගෙන යන සේක්වා. ඔතුමාණන් අප මුළුමනින්ම බාර වෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේ නිරාහාරයෙන් සිට ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ වහන්සේ සමග ස්වාමීන් වහන්සේ එකතුනාව හැම කෙනෙක්ටම ඔබ වහන්සේ ආශිර්වාද කරේවා. තව දුරටත් නිරාහාරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ සිටින පිණිස අවශ්‍ය මොනම ශක්තිය, ධෛර්ය, බලය, ආත්මය ඔබ වහන්සේ මේ හැම කෙනෙක්ටම නිදහස් කරේවා. එයාගේ රැකියාවන් සඵල කරේවා. එයාගේ ජීවිත, එයාගේ පවුල් සඵල කොට ආශිර්වාද කරේවා. තව දුරටත් ඔබ වහන්සේගේම කරුණාව තුළ එයාව රැගෙන යමින් ස්වාමීන් වහන්සේ ඒ අය නිසා නෙවෙයි නමුත් ඔබ වහන්සේ නිසා හලෙලූයා ඔබ වහන්සේ සෙනගම ආරක්ෂා කොට ආශිර්වාදම කරේවා. ඔබ වහන්සේ සුදු හස්තයට මුළුමනින්ම මේව කැප කරනවා, බාර කරනවා, යටත් කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ සුදු දෑතට මුළුමනින්ම බාර කරනවා. ස්වාමීන් වහන්සේගේ මුළුම ස්වර්ගික ආශිර්වාදය මේ හැම කෙනෙක් මතම නිදහස් කරේවා. ඔබ වහන්සේගේ සතුට, සමාදානයේ ප්‍රීතියම වේවා. ඔබ වහන්සේගේම ලේ බල කොට තුල ආරක්ෂා කොට හලෙලූයා හාත්පස කඳුර බඳින ඔබ වහන්සේගේ ස්වර්ගීය දේව දූතයන් ලවා ආශිර්වාද කරමින් ආරක්ෂා කරමින් ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ මේ අව ජයෙන් ජයදී ඉදිරියටත් ඉහළටත් රැගෙන යනසේක්වා. ඔබ වහන්සේගේ ආත්මය මේ අය කෙරෙහි දහස් වේවා. ඔබ වහන්සේගේ ජීවනය මේ අය සමග වේවා. ඔබ වහන්සේ මේ අයට කරුණා කෙරේවා. නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ ස්වර්ගයේද පොළේද මට දුන්නා මුළුම ආධිපත්‍ය ඒ ආලේපේ කරුණ කොටගෙන මේ හැම කෙනෙක්ම මම ආශිර්වාද කොට ඔබ වහන්සේ තුළ නිදහස් කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යතුම් බලන්තු නාමයෙන්. ආමෙන්. හලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා, ඔබට මහිම වේවා. ආමෙන්. හොඳයි එහෙනම් හැමෝටම ජේසුස් පීඨයි.
පණුරක් ගෙනාව නම් දාන්න නැත්තම් පණුරක් වෙන් කරනවා නම් වෙන් කරගන්න ඔන්ලයින් ඉන්න කට්ටිය ආමේ යේසු පිහිටයි Amen.